ආයිබෝන් ඔබට සුබ උදෑසනක්. ඔබ හොඳින් පරිස්සමින් නේද? හොඳින් පරිස්සමින් ඉන්න ඕනි හොඳම කාලවකවානුව මේ. අදට වඩා හෙට. මේ ගත වෙන ගෙවි යන හැම තප්පරයක්ම පරිස්සම ගැන පාඩම් අපට කියා දෙයි. අවධානය කොයිතරම් යොමු කළ යුතුද අවදානම ගැන අපට කියා දෙයි. පරිස්සමින් ඉන්න අපි ආරම්භ කරමු ස්වර්ණවාහිනී පත්තරේ. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අපි එන්නේ. මෛත්‍රිය තෙක් පළාත් අතර සංචරණ සීමා ජනාධිපති මාධ්‍යංශයෙන් නිවේදනයක් නිමල කොඩිතුවක් ලියන්නේ. එළඹෙන මෛත්‍රී සෙනදා දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමටත් පිරිස් එක්රැස් වී කරන සියලු සංഭാෂණ අවස්ථා අවලංගු කිරීමටත් වෙළඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත් ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ රටේ විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ පිළිබඳව සඳහන් කළා. මේ පළාත් අතර සංචරණ සීමා පැනවීම පිළිබඳව අප ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවට දැන් යමු. දෙවන එන්නත්කරණය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටිනවා. මේ අතර චීනයේ සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග ලෙස ලැබුණු අතර එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණේ නැහැ. කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනෝෆාර්ම් එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඊට පසු දිනම සයිනෝෆාර්ම් එන්නත්කරණය ආරම්භ වුණු අතර දිනකට එන්නත් මාත්‍රා 25000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා. සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 3ක් චීනෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතද එන්නත්කරණය සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15000ක් ශ්‍රී ලංකාවට හිමි වුණා. එහි දෙවන අදියර යටතේ එන්නත් 85000ක් නුදුරේදීම ලැබීමට නියමිතයි. අපටද එන්නත්කරණය තුළින් පවතින තත්ත්වය සාර්ථකව පාලනය කරගත හැකි බවටත් ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳවත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳවත් ජනාධිපතිතුමා පූර්ණ විශ්වාසය පළ කරනවා. කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් සමග COVID-19 වසංගත පාලනය සඳහා ජනතාවගේ කැපවීමද ඉතා වැදගත් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙන්නේ. COVID-19 වසංගතය පිටු දැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ මාස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමටත් පිරිස් එක් රැස් වී කරන සියලු සංഭാෂණ අවස්ථා අවලංගු කිරීමටත් වෙළඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත් ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත් එම සීමාවන් පැනවීමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. ඊයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් වෙන්නේ ජනාධිපතිතුමා වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකයි ඒ කාරණාව සඳහන් කරන්නේ. ඒ වගේම ඊයේ දවසේ මහජන සේවයේ පිණිසයි වැඩසටහන සඳහා අපේ යුද හමුදාපතිතුමන් සජීවීව සම්බන්ධ වුණා. එෙහිදී මේ සංචරණ සීමාවන් පැනවීම පිළිබඳව සහ එහි ක්‍රියාන්විතයන් පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීම් ගණනාවක් කළා. ඒ සිදුවෙන කාලවකවානු පිළිබඳව යනුව සංචරණ සීමා පැනවීම ඉදිරි පැය 48 ඇතුළත සිදුවිය හැකි බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටි. අපි මේ ප්‍රකාශයට දැන් අවධානය යොමු කරමු. නාතිකරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ විශේෂඥවරුන් ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති ඇතුළු අනෙකුත් කණ්ඩායම් ඒ වගේම වෙනත් සෞඛ්‍ය ශාස්ත්‍රයන්හි විශේෂඥවරුන්ගේ යම් යම් ආයතන ප්‍රධානීන් කීප දෙනෙකුත් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඔවුන් විසින් සමහර නිර්දේශ
ජනාධිපතිතුමා විතර ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් ඒ සියලුම කරුණු කාරණා සැලකිල්ලටගෙන බොහෝ දුරට ඉදිරි 48 වගේ කාල සීමාව තුලදී ඉදිරි දින දෙක තුලදී පළාත් අතර සංචරණ සීමාවන් පැනවීමට නියමිතව තිබෙනවා. ඔබතුමා සඳහන් කරන විදිහට අද දවසේදී මේ සංචරණ සීමා පැනවීමක් සිදුවන්නේ නැහැ. හෙට හෝ අනිද්දා දවසක මේ විය හැකි කියන කාරණාව තමයි ඔබතුමා පැහැදිලි කරන්නේ. ඔව් අනිවාර්යයෙන්ම අද දවසේ පනවන්නේ නැහැ කියන එක ස්ථිරයි. කෙසේ වෙතත් හෙට හෝ අනිද්දා දිනේදී මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශات එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙන්න බොහෝ දුරට ගම තියෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා කිව්ව කාරණයක් තමයි යම්කිසි සීමාවක් පනවනවා නම් එය මොන කාලයකටද කියන එක අනිවාර්යයෙන්ම කිව යුතුයි කියන එක. දැනට තීරණය කළ තිබේ හෙට හෝ අනිද්දා මේ සංචරණ සීමාවන් ගෙනාවොත් එය උපරිමයේ ගියොත් මේ මාසයේ 30 වෙනිදා මේ මාසය අන්තිම වෙනකම් පමණයි දැනට මේ සංචරණ සීමාවන් පනවන්නේ. සංචරණ සීමාවන් පළාත් අතර කිව්වම සමහර දේවල් තියෙනවා අත්‍යවශ්‍ය සේවාවන් පැවැත්විය යුතුමයි. රටේ ජනතාවට කන්න බොන්න ඕනේ. අත්‍යවශ්‍ය සේවාවන් ජලය, විදුලිය, දැන් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඔක්සිජන් වගේ ක්‍රියාවලියන් අවශ්‍යතාවයන් ඊට අමතරව සමහරට මාධ්‍ය ශාස්ත්‍රයේ ඔබගේ ශාස්ත්‍රයේ වාර්තාකරණය රටට කියන්න ඕනේ. ඒ කටියට එන්න වෙනවා. ඉතින් ඒ අරුණම මේ වගේ ඊට අමතරව ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය වෙන ඇඟලුම් වරායට එන්න ඕනේ. වරායෙන් ගේන දේවල් ඇඟලුම් කර්මාන්ත ශාලාවට මොන ප්‍රදේශ වුණත් අරන් යන්න ඕනේ. ඒ වගේ අනිකුත් කර්මාන්ත ශාලාවත් එවැනි තත්ත්වයන් තිබෙනවා. මේ වගේ අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු කොටගෙන අනිකුත් අයවලුන්ට තමයි විශේෂයෙන්ම මේ තත්ත්වය ගෙනෙන්නේ. ඒ පැහැදිලි කිරීම සිදු කරන්නේ ඊයේ රාත්‍රියේ. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට නොවේ අද හෝ හෙට දවස ඇතුළත මේ පිළිබඳව ප්‍රකාශයට පත් කරනවා කියලා යුද හමුදාපතිතුමා සඳහන් කරන්නේ. ඊයේ රාත්‍රියේ කියන්නේ ඉදිරි පැය 48 ඇතුළත ඒ සංචරණ සීමාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවයි. ඒ අනුව අද හෝ හෙට දවස ඇතුළත ඒ පැහැදිලි කිරීම අපි බලාපොරොත්තු වෙන්නේමු. And now, breaking news. හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ පිළිබඳව යුද හමුදාපතිතුමන් අප වෙත දැනුම් දී තිබෙනවා. ඒ පණිවිඩයයි ඔබට මේ මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයට අයත් උයන්වත්ත 417G සහ උයන්වත්ත උතුර 417D ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදකලා වෙනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පොලිස් වසමේ උඩහපු විද E367 ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලා වෙනවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව පොලිස් වසමේ වල්ගම්පාය වසමේ තිබ්බටු ගම වල්ගම්පාය වසමේ කොස්කස්තැන්න ගම මේ මොහොතේ සිට හුදකලා වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන 466A ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලා වෙනවා. හුදකලාභාවයේ ඉවත් කර ඇති ග්‍රාම නිලධාරී වසම් විදියට දැනුම් දෙන්නේ කුරුණෑගල කුමුග්ගැටේ පොලිස් වසමේ නික දලුපොත ග්‍රාම සේවා වසමයි. මා නැවතත් ඔබට මේ පණිවිඩය කියන්නම්. මුලින්ම හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශමේ මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයට අයත් උයන්වත්ත 417G උයන්වත්ත උතුර 417D ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් උඩහපුවිද E367 මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව වල්ගම්පාය වසමේ තිබ්බටු ගම වල්ගම්පාය වසමේ කොස්කස්තැන්න ගම පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් මැද කිරිමැටියාන 466A ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදකලා කෙරෙනවා. ඒ අනුව ඊට අමතරව හුදකලාභාවයේ ඉවත් කර ඇති ග්‍රාම නිලධාරී වසමක් දැනුම් දෙනවා. කුරුණෑගල කුමුග්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නික දලුපොත ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලාභාවයේ ඉවත් කර ඇති බවත් ඔබට දැනුම් දෙනවා. හොඳයි, අපි නැවතත් පත්තරේ පැත්තට යමු. දෙවන දිනටත් රෝගීන් 2000 ඉක්මවයි. ඉන්දික හේවා විතරණයි වාර්තා කරන්නේ. ඊයේ ආසාදිතයන් 2573 දෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුර 31630ක් අලුත් අවුරුදු COVID-19 පොකුර තුලින් ඊයේ රාත්‍රියේ 11 වන විට රෝගීන් 2573ක් වාර්තා වෙනවා.
මේ අනුව අලුත් අවුරුදු කොවිඩ් පොකුර තුළින් වාර්තා වන සමස්ත රෝගීන්ගේ ගණන 31630ක් දක්වා ඉහළ ගිය බවයි සඳහන් කරලා තියෙන්නේ. හරිම ගණන් කියලා ටික උදෑසන පත්තරෙන් කියන නිසා ඔබ උදෑසන පත්තරෙත් එක්ක නිරන්තර අවධානයෙන් සිටින්නේ ඊයේ දවසේ වාර්තා වුණු දවස තුල වාර්තා වුණු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2624ක්. ඒ 2624 ගණන් කියලා පවතින්නේ මෙන්න මේ විදිහටයි. අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් 2573 දෙනෙක්, විදේශයන්හි සිට පැමිණි 51 දෙනෙක් 2624 බවට පත්වන්නේ එලෙසයි. ඒ වගේම ඊයේ දවසේ ජීවිතක්ෂයටපත් කොවිඩ් හේතු කොටගෙන ජීවිතක්ෂයටපත් අපේ ශ්‍රී ලාංකිකයන් ගණන ඒ කියන්නේ ලංකාවේ සිටින අය ගණන 26 දක්වා ඉහළ නැග තිබෙනවා. ඔබට කියන්න ආදරණීය ශ්‍රී ලාංකික පුරවැසියනි වත්තේගම පදිංචි මාස 3ක් වයස සිටි බිලිඳියක් කොවිඩ් හේතු කොටගෙන ජීවිතක්ෂයටපත් වූ 26 දෙනා ඇතුළත ඉන්නවා. ඒ අනුව මේ මොහොතේ ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 22000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 22092ක්. ඔබ අමතක නොකරන්න අලුත් අවුරුද්දට පෙර ආතුව ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2000න් පහළට 1000 ගානක අපිට තියාගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි අලුත් අවුරුදු කොවිඩ් පොකුර කොයිතරම් රටට බලපෑම් කළාද මේ වන විට 1000 ගානේ හිටපු මොහොතේ ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 22000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ කොයිතරම්නම් ගැටලුකාරී අවදානම් කාලයකට ඇවිත් තියෙනවාද ඔබට පැහැදිලි කර ගැනීම පහසුයි. ඒ අනුව මේ මොහොතේ සඳහන් කරන කාරණාවයි ඒ පත්තරේ වාර්තා කරන අලුත් අවුරුදු කොවිඩ් පොකුර 31630ක් කියලා ඒ දින කීපයක් ඇතුළතයි. හොඳයි. කොවිඩ් තත්ත්වය තුළ රාජ්‍ය සේවක කැඳවීමේ චක්‍රලේඛයේ නිකුත් වෙයි ඉන්දික ඒවා විතරණලිය. ගැබිණි නිලධාරණියන්ට සහනයක්. සේවයට කැඳවීම සේවා මුරයකට. COVID-19 තත්ත්වය තුළ රාජ්‍ය ආයතන බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඊයේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම චක්‍රලේඛයට අනුව ගැබිණි තත්ත්වයේ පසුවන නිලධාරණියන් සේවයට කැඳවීම නවතා දමා තිබෙනවා. මීට අමතරව සේවකයන් සේවයට කැඳවීම හා සේවා මුරයන් යටතේ සේවයට යොදාගත යුතු ආකාරය පිළිබඳ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීම සිදු කර තිබෙනවා. ඔබට මතකද? පත්තරෙන් මා නිරන්තරයෙන් කිව්වා ගැබිණි මාතාවන්ව සේවයට කැඳවන්නට එපයි කියලා. චක්‍රලේඛයක් මගින්ම දැන් ඒ පිළිබඳව දැනුවත් කිරීම සිදු කර තිබෙනවා. අප පෙර ආත්ව කියු කරුණු කාරණා ගණනාවක් කොමාරි ක්‍රියාත්මක වීම පිළිබඳව අපි ප්‍රශංසනීයව සඳහන් කරනවා. ඊට කලිනුත් අපි දිගින් දිගටම සඳහන් කරා පාසල් බලධාරීන්ට මේ මොහොතේ විශ්වවිද්‍යාල වැසී තිබියදී පාසල් විවෘතව තිබීම පිළිබඳව පත්තරෙන් අවධානය යොමු කර තිබුණා. ඒ වගේම ගැබිණි මාතාවන් ගැන කාරණාවේදී අපි දැඩිව දවස් ගණනාවක් එක දිගට අවධානය යොමු කළා. ඒකත් එක්ක යම් තීන්දුව తీරන අරගැනීමයි ඒ. ඒ අතරේ නිරෝධායන නීති රීති කඩා මගින් ගෙන යන රථවාහන පොලිස් භාරයට කියලා ඉන්දික ඒවා විතරණ ලියනවා. නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් මගින් රැගෙන යන රථවාහන පොලිස් භාරයටගෙන අධිකරණ වලට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. බස් රථවල මගින් රැගෙන යා හැක්කේ ආසන ප්‍රමාණයට පමණක් බවත් මීට අමතරව ටැක්සි රථවල කුලී ත්‍රිරෝද රථවල රියදුරට අමතරව ගමන් කළ හැක්කේ දෙදෙනෙකුට පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියනවා. මෙම නීති උල්ලංඝනය කරන බස් රථ රියදුරන්ට හා සේවකයන්ට එරෙහිව හා කුලී ත්‍රිරෝද රථ හා ටැක්සි රථ රියදුරන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. කල්ලිකුත් වන රියදුරු බලපත් මාස 6ක් දික් කර තිබෙනවා. නිදර්ශනීය වික්‍රමසිංහලියන් මේ වසරේ අප්‍රේල් මාස 1 වෙනිදා සිට සැප්තැම්බර් 31 වෙනිදා දක්වා කල්ලිකුත් වන සියලු රියදුරු බලපත්‍රවල වළංගු කාලය අදාළ කල්ලිකුත් වන දිනේ සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ තීරණය කර තිබෙනවා. පැහැදිලි නේද? ඒ හින්දා දැන් රියදුරු බලපත්‍රය අප්‍රේල් 1 වෙනිදායින් පස්සේ කල්ලිකුත් වුණා. දැන් ඕක මාරු කරන්න ඕනි කියලා තකහණියේ ඒකට දුවන්න යන්න එපා. ඕක මාස 6ක කාල සීමාවක් දක්වා දික් කර තියෙනවා. අමීට අමතරව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නොගේගොඩ පීටි ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පීටි එම සියලු ශාඛාවල සේවා නැවත දැනුම් දෙනතුරු ඊයේ සිට නතර කිරීමටද රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව ඔබට දැනුම් දී සිටිනවා.
PCR කළ අය ප්‍රතිඵල එන තෙක් මුවාවරණ පැළඳ නිවසේ ස්වයං නිරෝධායනය අනිවාර්යයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරන්නේ නිදර්ශනයේ වික්‍රමසිංහලියන්. PCR පරීක්ෂණයට ලක් වූවන් ඒ ප්‍රතිඵල ලැබෙන තෙක් මුවාවරණ පැළඳ සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරනවා. ඒ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය පීඩී කොග්ගලගේ සඳහන් කර සිටියේ සෞඛ්‍ය අවශ්‍යතාවට පමණක් නිවසින් බැහැරවීමට එවැනි පුද්ගලයන්ට අවස්ථාව ඇති නමුත් එහිදී කිසිදු විටක පොදු ප්‍රවාහනය භාවිතා නොකළ යුතු බවයි. පොදු ප්‍රවාහනය භාවිතා නොකර යුතු බව සඳහන් කර තිබෙනවා. PCR පරීක්ෂණ කරලා එහෙම යන්න එපා. සේවයට වාර්තා කරන්න යන්න එපා. වාර්තා වෙනතුරු ඔබ සුරක්ෂිතව පසුවන්න. ඔබේ ආරක්ෂාවට ඔබෙන් අනිත් අයට බලපෑමක් එල්ල වෙන්න තියෙන දෙයට ඒක ආරක්ෂා වීම ගොඩක් වැදගත් කියලා මතක් කරනවා. අපි යන්නේ එන්නත්කරණයේ පැත්තට. එක පැත්තකින් රුසියන් එන්නත අනිත් පැත්තෙන් චීනයෙන් එන්නත අනිත් පැත්තෙන් ඇස්ට්‍රාසෙනිකා නම් දෙවෙනි එකට දෙන්න නෑ නේද දෙවෙනි මාත්‍රාව දෙන්න ප්‍රමාණවත් තරම් නෑ. ජූලි මාසයේ සිට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් කියලා නිදර්ශනී වික්‍රමසිංහ ලියනවා. එළඹෙන ජූලි මාස සිට ඉදිරි කාර්තු දෙක තුළදී ෆයිසර් COVID-19 මර්ධන එන්නත් මාත්‍රා මිලියන 5කට අධික ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අදට ප්‍රකාශ කිරීමක් කළා තියෙනවා. ඒ සාමාන්‍ය අධිකාරී දිනුෂ දසනායක සඳහන් කර සිටියේ මෙමගින් පුද්ගලයන් 25,290 දෙනෙකු එන්නත්කරණයට ලක්වන බවයි. අනේ හරි අන්න එහෙම බෙදා ගන්න හරි අන්න එහෙම බෙදා ගන්න. දැන් මේ මිලියන 5වම පැත්තක ඉඳන් මිලියන 5ක් එක දිගට ගිහිල්ලා එයා අවසන් කළා ඊළඟට දෙවෙනි මාත්‍රාව නැතුව බලන් ඉන්නවට වඩා මේ එන එක දෙකට බෙදාගෙන කණ්ඩායමක් පරිපූර්ණ කරාම ඒක සුරක්ෂිතයි. අර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අයගෙන් ගණනාවක් ඉන්නවා දෙවන මාත්‍රාව ලබා ගන්නට නොහැකිව. අන්න ඒ හින්දා කළමනාකරණය කරගන්න දෙයියන්ගේ පිටින්. ඒ වගේම මතක් කිරීමක් කරන්න ඕනි පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා එකෙන් අරන් ඇතැම් අයට දෙවෙනි මාත්‍රාව ලැබුණා. හැබැයි සැලකිය යුතු ප්‍රමාණයකට දෙවන මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා ලැබෙන්නේ නැහැ. ඒ අය මොකද්ද කරන්නේ? එතකොට දෙවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා ප්‍රමාණවත් තරම් ගේන්න බැරි නම් ඒ දෙවෙනි මාත්‍රාව ලබා ගන්න ඕනි කාල සීමාව ඉක්මවා යමින් පවතිනවා නම් එතකන් ස්පුට්නික් සහ අනිත් එන්නත්කරණය නම් ලංකාවේ කරන්නේ පළමු එන්නත ගත් අය මොකද කරන්නේ? අන්න ඒක බලධාරීනි පැහැදිලිව සඳහන් කිරීමක් කරන්න. ඔවුන් අහන ප්‍රශ්නය මේ. හොඳයි ඊට පස්සේ අපි එන්නත්කරණයේ තවත් කාරණා ගණනාවකට අවධානය යොමු කරන්නට සූදානම්. ඉටුකම අරමුදලේ කෝටි 130ක් එන්නත්කරණයට නිමල කොඩිතුවක් වලියන් COVID-19 ඉටුකම සෞඛ්‍ය සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂයේ එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යාංශය කියනවා. ඒ අනුව එම මුදලේ ශේෂය වන රුපියල් කෝටි 136කට අධික මුදලක් මෙරටට එන්නත් ගෙන්වීම සඳහා වැය කිරීමට නියමිතයි කියලයි වැඩිදුරටත් පත්තර වාර්තාවේ දාලා තියෙනවා. ඒ අතරේ එන්නත්කරණයේ කඩිනම් කරන්න ජනපති ඇමතිනියට උපදෙස් දෙනවා ධනුෂ්ක ගොඩකුඹුරයිලියන්. කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා එන්නත් කරන වැඩපිළිවෙල විධිමත් සහ කඩිනම් අයුරින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ඊයේ පැවති කැබිනට් හමුවේදී උපදෙස් ලබා දී තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් දෙන ලෙසට තමා චීන රජයෙන් ඉල්ලීමක් කළ බවත් එම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඉදිරි දිනවලදී මෙරටට ලැබෙනු ඇති බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ හමුවේ පැවසූ බව රජයේ ආරංචි මාර්ගයක් දිනමිනට හෙළි කළා කියලා අද දිනමින ප්‍රධාන පිටුවේ වාර්තාභාරණ්‍ය වෙත් තිබෙනවා. ඇමතිනිය ගැනත් කතාව තියෙනවා ඇගේ රුව සහිත වාර්තාවක්. එන්නත් කරන මධ්‍යස්ථාන ගණන දෙගුණ කරන්න ඇමති උපදෙස් සන්ධ්‍යා කරුණාරත්නලිය. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්හි දැන්ට ක්‍රියාත්මක එන්නත් කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙනවා.
දිස්ත්‍රික් මට්ටමින් රසායනාගාර වැඩි කිරීම තුළින් PCR පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම සිදු කරන අතර දැනට පරීක්ෂණ කටයුතු සඳහා එකතු වී ඇති සාම්පල්වල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවත් PCR පරීක්ෂණවලට භාජනය වන පුද්ගලයන් නිවෙස් වලින් බැහැරට යාම වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඇමතිවරිය ප්‍රකාශ කරා කියලයි වැඩිදුරටත් දිනමින පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. එතකොට මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් කාරණාවක් අවධාරණය කරනවා. ඒක අපි කිව යුතුයි ඊට කලින් වෙලාව මතක් කරගන්න. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. අද මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨය මේ පෙරේදා දවසටම දී ඇත්තේ සිනෝෆාම් එන්නත් 2000යි. මේක සයිනෝෆාම් කියනවා සිනෝෆාම් කියනවා දෙකම පාවිච්චි කරන්නම් ඒ ලියලා තියෙන විදිහට එන්නත් සටනේ ජනපති පෙරමුණ ගනිද්දී සෞඛ්‍යංශ ඉබි ගමනේ අද මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨයේ සටහන් කරුවෙක් නොමැත. රට පුරා තැනින් තැන කෙරෙන එන්නත් කරන වැඩපිළිවෙල තුළ සෞඛ්‍යංශවල මන්දගාමී ස්වභාවය කොවිඩ් වසංගතයෙන් ජනතාව ගලවා ගැනීමට දැඩි බාධාවක් වී ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ සඳහන් කරනවා කියලයි මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් ලියන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඍජු මැදිහත් වීමෙන් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස සිනෝෆාම් එන්නත් ලක්ෂ 6ක් ලැබුණත් පෙරේදා දිනය තුල ජනතාවට ලබා දී ඇත්තේ එන්නත් 2000ක් පමණක් වීම තුල මෙම මන්දගාමී ස්වරූපය මැනවින් තහවුරු වන බව ඔවුන් සඳහන් කරනවා කියලා වැඩිදුරටත් දානවා. කොවිඩ් වසංගත ව්‍යාප්තිය තුළ සෞඛ්‍යංශ තමන්ගේ ජාතික වගකීම නිසිලෙස වටහා නොගෙන කටයුතු කළහොත් කොපමණ එන්නත් රටට ලැබුණත් ඒවා නිසි කාර්යක්ෂම ක්‍රමවේදයක් යටතේ ජනතාවට ලබා දීම පමාවන දවසක් පාසා මේ වසංගත අභියෝගයේ ජය ගැනීමට තවදුරටත් බාධාවන් සිදුවීම නොවැළැක්විය හැකි වනු ඇතැයි ඔවුන් අවධාරණය කරනවා කියලයි මව්බිම් පත්තරේ ලියයි. ප්‍රතිචාරයක් දක්වන්න බලධාරීන් මොකද සඳහන් කරන්නේ ඒ අය ඉබිගමනේ කියලා මේ පත්තර වාර්තාවකින් ඒකට ප්‍රතිචාරයක් දක්වන්නේ මොනොත් අපි ප්‍රතිචාරයත් රටට අරගෙන යන්නම් කොහොම වුණත් මේක ඉබිගමනක යන්න ඕනි වෙලාවක් නම් නොවන බව පැහැදිලි කරන්නට අවශ්‍යයි. හොඳයි ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ගණන් හිලව් ටික දානවා පිළියන්දල කැස්බෑව ඉන්න ප්‍රමාණය දානවා ඒකත් එක්කලම පිළියන්දල ගැන කියපු ගමන් දැන් මතක් වෙන්නේ කාවද? කියමු බලන්න. වහලා අරපු කතානේ මතක් වෙන්නේ. ඒ හින්දාම ශීර්ෂ පාඨය ලියන්නෙත් එහෙමයි. කොළඹ දිස්ත්‍රික්කයේම 755යි වහලා අරපු පිළියන්දලින් කැස්බෑවෙන් එක දවසට කොවිඩ් 360ක් චාමර අමරසූරිය ලියන්නේ. ගම්පයින් 323ක් කළුතරින් 234ක් කියලා අද පත්තර වාර්තාවේ දාලා තියෙනවා. මෙරට කොරෝනා ආසාදිත වාර්තා විදහෙලමින් එක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ පෙරේදා දින පමණක් පිළියන්දලින් සහ කැස්බෑවෙන් කොරෝනා ආසාදිතයන් 360 දෙනෙකු වාර්තා වී ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවධාරණය කිරීමක් කරනවා. තව කොහෙවත් තැන් වහපු තැන් එහෙම අරින්න කට්ටිය නැද්ද දන්නේ. සේවයට කැඳවීමේදී දිස්ත්‍රික් අතර සංචාරණය සීමා කරන්න යුද හමුදාපතිතුමාගේ ප්‍රකාශයක් චාමර අමරසූරියගේ වාර්තාවක්. සේවයට කැඳවීමේදී දිස්ත්‍රික් අතර සංචාරණය හැකියතාක් අවමන ලෙස කටයුතු කරන්නයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරපු ප්‍රකාශයක් පිළිබඳවයි මේ අද මව්බිම් පත්තරේ වාර්තාව පළ කර තිබෙන්නේ. එමයි සඳහන් කරලා තියෙන්නේ හැකිතාක් සේවයට වාර්තා කිරීමේදී අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් වාර්තා කර ගැනීම මේ මොහොතේ ගොඩක් වටිනවා. ඒ අතරේ අද ලංකාදීප පත්තරේ දාලා තියෙන කතාවකට අවධානය යොමු කරමු. හදිසියකට මුහුණ දෙන්න සූදානමක් කාර්ය සාධක බලකායෙන් දිසාපතිවරුන්ට චක්‍රලේඛයක් කියලා නිමන්ති රණසිංහ ලියනවා. යම් දිස්ත්‍රික්කයකට හෝ ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදකලා කිරීම කළහොත් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට ආර්ථික පුනර්ජනනී හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට
සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා කියලා අද ලංකාදීප පත්තරේ වාර්තාව දාලා තියෙනවා. ඕක දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් ලියලා තියෙන විදිය අපි දැන් බලන්න සූදානම්. ප්‍රදේශයක් ලොක්ඩවුන් කළොත් අත්‍යවශ්‍ය සේවා අකණ්ඩවම ජනාධිපති කාර්යසාධක බලකායෙන් වැඩපිළිවෙලක් මහින්ද අලුත්ගෙදර ලියන්නේ. යම්කිසි ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කයක් හෝ ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදකලා කිරීම හෝ සිදු කරන්නේ නම් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්යසාධක බලකාය තීරණය කර තිබෙනවා. ඒ දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ලංකාදීපේ චාරු වාර්තාවක් දාලා තිනවා කොටුව දුම්රිය ස්ථානය මොනතරම් කාර්යබහුල තැනක්ද නේ. ඒකත් එක්ක ඒක අද තියෙන තත්ත්වය පදපැලි දෙකක් එක්ක දාලා තියෙන. ඔහොම බලන්න. පිරුණු මිනිස් රූ අද කොහි ගියාදෝ තිබුණු කොළඹ යලි දවසක ලැබේදෝ. COVID-19 වසංගත තත්ත්ව හේතුවෙන් භාජනතාව නගරවලට පැමිණීම මේ දිනවල අඩු වී ඇති අතර දිවයිනේ ප්‍රධාන නගර සියල්ල පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා. වෙනදාට මගීන්ගෙන් පිරී ඉතිරි යන කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ දිනේදී පාළුවට ගොස් තිබූ ආකාරයයි ශාන්ත රත්නායකගේ ඡායාරූප වාර්තාවෙන් දාලා තියෙන්නේ. අපි කොයිතරම්නම් නිදාසේ එහා මෙහා ගිය රටක ජනතාවක්ද? ලෝකයා ගත්තත් එහෙමයි. මං කියන්නේ අපේ රට ගැන අපි ගමු. අපි මොනතරම්නම් සීමා කර තිබෙනවාද මේ කොවිඩ්? දැන් කොච්චර කාලයක් තිස්සේ අපිට බලපෑම් කරනවද? වැඩේ කියන්නේ අපි ගොඩක් බය වුණේ ඒ කොවිඩ් ආපු මුල් වකවානේ. විශේෂයෙන් ගිය අවුරුද්දේ මාර්තු වල පළමු කොවිඩ් රෝගියා ලංකාවෙන් වාර්තා වෙනකොට අපි කොච්චර ඒ ගැන අවධානය යොමු කරාද? ඊට පස්සේ අපි ගෙවල් දොරවල් වලට වෙලාම හිටියා. රටම ලොක්ඩවුන් වෙලා තිබුණා සෑහෙන කාල සීමාවක් සති ගණනාවක් යනකම්. හැබැයි ශ්‍රී ලාංකික පුරවැසියනි අපි ගොඩක්ම අවධානයට යොමු කරමින් පරිස්සම් වෙන්න ඕනි කාලවකවානුව මේ දැනුයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට පිරුණු මිනිස්සු අද කොහි ගියාදෝ තිබුණු කොළඹ යලි දවසක ලැබේදෝ. එහෙමයි දාලා තියෙන්නේ. කවදාද යලිත් අපට සුපුරුදු විදිහට යන්න පුළුවන්කම ලැබෙන්නේ? අන්නේ දවස් ඉක්මනින් උදා කර ගැනීමට සැවොම කැපවෙමු. අද ලංකාදීප පත්තරය දානවා අවදානමක් නොමැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ යාන්ත්‍රණයක් හදන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජනපතිට දන්වයි කියලා රංජන් කස්තුරි ලියන්නේ. කොරෝනා ආසාදිත හේත් අවදානමක් නොමැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත් බව ජනාධිපතිවරයාට හා සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. මේ වන විට රෝහල්වල ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් තිබෙන හේයින් එවැනි යාන්ත්‍රණයක් සකස් කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකදී තම සංගමය පෙන්වා දුන් බව එම සංගමය සඳහන් කිරීමක් කරනවා. ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට ඔක්සිජන් හා දැඩි සත්කාර ඒකක තව තවත් අවශ්‍ය බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් සිදුවන වර්තමාන ක්‍රියාවලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමන් යටතේ ක්‍රියාත්මක වන පුළුල් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සමන්විත කමිටුවක් මගින් සිදු කළ යුතු බවද එම සාකච්ඡාවේදී පෙන්වා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සඳහන් කරනවා. අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාසය පළ කරනවා. ආසාදිතයන් ගණන මේ මොහොතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 22000 සීමාව ඉක්මවා ගියලා තියෙනවා. ඉහළ ධාරිතාවක් ඒකත් එක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරන්නේ අවදානමක් නොමැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ යාන්ත්‍රණයක් හදන්න කියලයි. ඒ අතරේ ටිකක් කතා කරමු අපි මේ මොහොතේ විවිධ වාර්තාවන් පළවෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ අතරේ අර ඇමරිකාව පැත්තෙන් ආපු වාර්තාවක් ගැන සෑහෙන කතාබහට ලක් වෙනවා. සැප්තැම්බර් වෙනකොට අපේ කොච්චරක් දෙනා මේ යන්න පුළුවන්ද? අපි මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. හැබැයි මේ වාර්තා අපි බැහැර කළ යුතුත් නැහැ. අපි මේවායේ පරිස්සම තියාගත්තම එසේ නොවන්නට වග බලා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එහෙමද කියලා තිබුණේ. හැබැයි අපි එහෙම නොවන්න වග බලා ගන්නවා කියලා පරිස්සම් වෙන්න හොඳයි. ඒ හින්දා ඒ වාර්තා අපි අරන් එනවා මේ කලබල වීම සඳහා නෙවෙයි අවධානය යොමු කර ගැනීම සඳහා. එතකොට දැන් ඒ වාර්තා පිළිබඳව පදනම ගැන GMO ප්‍රශ්න කර තිබෙනවා. අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් කතා කරන්නේ ඒ ගැන. සැප්තැම්බර් වන විට 21000ක් මේ යනවා.
පුවතේ පදනම කුමක්ද? GMO වොෂින්ටනයෙන් අහලා තියෙනවා. එතකොට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මේකට උත්තරයක් දීලා තියෙනවා ඊයේ ආපු ප්‍රශ්නකදී ඕනෑම තත්වයකට මුහුණ දීමට සූදානම්. සුජීව තත්සරලියන්. ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඩ් මරණ සම්බන්ධයෙන් ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ කර ඇති හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම විශ්වවිද්‍යාලය වෙත ලිපියක් යොමු කර ඇතැයි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා දිවයිනට ඊයේ සඳහන් කරනවා. පවතින කොවිඩ් තත්ත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 21000 සීමාව ඉක්මවා යා හැකි බවට ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ ආයතනයක් ප්‍රකාශ කර තිබුණා කියලා මේකේ දාලා තියෙනවා. මේ පුවතේ සත්‍ය අසත්‍යතාව හෝ ඒ කුමන තොරතුරක් මත පදනම් කළ හෙළිදරව්වක්ද යන්න පැහැදිලි කර ගැනීමේ අරමුණින් සිය සංගමයේ මධ්‍යම කාරක සභාව හරහා වොෂින්ටන් විශ්වවිද්‍යාලය වෙත එම ලිපිය යොමු කර ඇතැයි වෛද්‍ය නවීන්ද සොයිසා වැඩිදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා. GMO තාම හොඳ දෙයක් කළා තියෙන්නේ. මොකක්ද මේක කොහෙන්ද තොරතුරු ගත්තේ පදනම් මොකද්ද මේව විමසීමක් කරන්න ඕනේ නේද? මේ වගේ කාරණාවම රටක ජනතාවක් බලනවා මේ මොකද්ද කියන කතන්දරය. හරි ඒකත් එක්ක පැහැදිලි කර ගැනීම ඊටාම වැදගත් කියන කතන්දරය කියන්නට ඕනේ. එතකොට මෙහිදී මේ පිළිබඳව අදහස් පළ කරමින් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කිව් කතාවත් අද පත්තර වාර්තා කරලා තියෙනවා. ඒකෙදි තමයි සඳහන් කරන්නේ ඕනෑම තත්වයකට මුහුණ දීමට සූදානම් කියලා ඔව් කරපු ප්‍රකාශය තියෙනවා. කොවිඩ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේදී එම තත්ත්වයන් මැඩලීමට මෙරට සෞඛ්‍යාංශ සූදානම්. මෙයයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා. අපි මේ ප්‍රකාශයටත් යමු. හරි ඊට පස්සේ රනිල් වික්‍රමසිංහත් යමක් සඳහන් කළා ඊයේ දවසේදී කැබිනට් මණ්ඩලයට බලයගෙන ඉදිරි තීරණ ගන්න රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් චමින්ද සිල්වලියන්. කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් දැනට පත් කර ඇති කමිටුව අසාර්ථක වී තිබෙන හේයින් රටේ ජනතාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට බලය ලබාගෙන ඉදිරි තීරණ ගන්නයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කිරීමක් කළා තියෙනවා. හොඳයි ඔය 21000 කතාව එතකොට වෛද්‍යවරු කියන කතන්දරේ රනිල්ගේ කතාව වගේම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කතාවත් එක දිගට බලමු. අමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් විසින් ලෝපුරා කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. එමගින් ඔවුන් මෙරට සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති අතර එළඹෙන සැප්තැම්බර් මාසය වන විට මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 20000 ඉක්මවා වාර්තා විය හැකි බවයි එමගින් පුරෝකථනය කර ඇත්තේ. මේ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් පළ කළා. අද අපි උග්‍ර තත්වයකට මුහුණ දීලා තියෙනවා. රෝහල් පිළිලා සෞඛ්‍ය උපදෙස් අනුව දැන් තීරණ ගන්න නැත්නම් අපි අමාරුවේ වැටෙන්නේ. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation ආයතනයේ අනුව අපි ඒ වගේම වැඩිවීමක් මුහුණ පානවා පමණක් නෙමෙයි දවසකට 100කට වඩා මැරෙන්න පුළුවන් තත්වයක් ජූනි ජූලි මාසෙ එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරන්න තියෙනවා. මේක දේශපාලන සටනක් නෙමෙයි. මේක ජනතාව ජීවිතය බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථානුව මේ වගකීම තියෙන කැබිනට් මණ්ඩලයට. එතෙන්ට සම්පූර්ණ බලදල ගන්න ඕනේ. මේ අතර කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ ඉදිරි සති කිහිපය තුළ මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6000 ඉක්මවා යා හැකි බවයි. 17ක් පමණ ඔක්සිජන් අවශ්‍ය වෙයි කියලා හිතෙනවා. ඒතර මේ 6000න් 17ක් යන්නේ ලොකු ප්‍රමාණයක්. සමාජීය වශයෙන් අපේ වගකීමක් තියෙනවා මේ රෝගීන් ප්‍රමාණය වැඩි නොකර ඉන්න අපි කරන්නේ මොකද්ද? මේ මුවාවරණය දාගෙන හිටියොත් ඔබට මේ රෝගී හැදීමේ කිසිම හැකියාවක් නැහැ. මේ බලන්න. කොළඹ රෝහලේ ප්‍රතිකාර කරන අපට IDH රෝහලේ ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලයට මේ රෝගිය රෝහලේ රෝගීකුන් ඇති වුණේ නැහැ මේ පමණ කාලයක්. ඒකට හේතුව අපි අපේ මූණ සහ කට වැහුවා. ඔබට පුළුවන් නම් ඔබේ මූණ කට වහන්න මේ රට වහන්න නැතුව ඉන්න පුළුවන්. අපි රට වහනව වෙනුවට මූණ සහ කට වහමු. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදාළ ඇමරිකානු අධ්‍යයන වාර්තාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. දැන් මේ වෙන සෞඛ්‍ය අංශය පිළි අරගෙන තියනවාද මේ ඇමරිකා වොෂින්ටන් වාර්තාව සම්බන්ධයෙන්? පිළි අර ගැනීමක් ගැන අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එහෙම පිළිගැනීමකට මෙයා වෙන්නේ නැහැ. අපිට ඔය තොරතුරු පමණක් නොවේ වෙනත් ආයතන පවා ලබා දෙන පුරෝකථන අපි සියල්ල සැලකිල්ලට ගන්නවා. ඒ සැලකිල්ලට අරගෙන තමයි ඉදිරි කටයුතු සූදානම් කරන්නේ.
අපිත් සැලකිලට ගමු. එක එක අය එක එක දේවල් කියනවා. මෙහෙම වාර්තාත් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපරාට එතනට යන්න නොදී වග බලා ගමු කියන කාරණාවට අපි ඒක සැලකිලට ගමුයි කියලා මම ඔබට යෝජනා කරනවා. STF එකෙන් මහා මාර්ගවල ඩ්‍රෝන කැමරා මෙහෙයුමක් නෝමන් පලිහවඩන ලියන්නේ. ගුවන් හමුදාව හා පොලිසිය සමග එක්ව පොලිස් විශේෂ කාර්ය බලකාය හෙට සිට ඩ්‍රෝන කැමරා යොදාගෙන මහා මාර්ගවල විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් කිව්වේ ඩ්‍රෝන කැමරා 10ක් මේ සඳහා යොදා ගන්නා බවයි. ඉදිරියේදී තවත් ඩ්‍රෝන කැමරා කිහිපයක් ඊට එක් කර ගැනීමට නියමිතයි කියලා දාලා තියෙනවා. ඔබේ දැනුවත් වීම සඳහායි. හොඳින් ඉන්න, විනයගරුක වෙන්න, නීතිගරුක වෙන්න, පරිස්සමෙන් ඉන්න. වෙලාව බලලා මේ පැත්තට එන්න. අධිවේගී මගේ තැන් කීපයක පිවිසුම් වසා තැබුණානේ. සමහර ඒවා ඊට පස්සේ කිව්වා එතනින් මේ ඇතුල් වෙන්න පුළුවන්, පිට වෙනකොට විතරක් වෙන තැනක් භාවිතා කරන්න. ඔය වගේ කාරණා ගණනාවක් සඳහන් කිරීම කළා. දැන් එතකොට වහපු තැන් කීපයක් 15 වෙනිදා ඉඳන් ඇරෙනවලු. අද 11 තවත් දවස් 4කින් කොට්ටාව කඩුවෙල කොතලාවල පිවිසුම් 15 වෙනිදා ඇරේ සුජිත් තේවාජූලි ගෙයිලියන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු කොට්ටාව කඩුවෙල සහ කොතලාවල පිවිසුම් ලබන 15 වෙනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එම මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක ලොඩ්වික් සඳහන් කිරීමක් කරනවා කියලා දාලා තියෙනවා. අද ලංකාදීප පත්තරෙන් මම ඒ කතාව උපුටා ගත්තේ. ඊට පස්සේ අපි නැවත වතාවක් ලංකාදීපයට අවධානය යොමු කරනවා. ගැබිනි මව්වරුන්ට සුවසැරියේ පිහිට රංජන් කස්තුරේලියන්. ගර්භණී මව්වරුන්ට හදිසි අවස්ථාවකදී සුවසැරියේ වෛද්‍ය ඇමතුම් සේවාව අමතා අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගල්ලගේ කියනවා. ඒ අනුව ගර්භණී මව්වරුන්ට සුවසැරියේ සේවාවේ හදිසි ඇමතුම් අංකයට කතා කර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත හැකි බව වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අපි ගොඩක් මේ කාලේ රකින්න ඕනි කණ්ඩායමක් ගර්භණී මාතාවන්. ගර්භණී මාතාවන් කිව්වම එක්කෙනෙක් නෙවෙයි කුසේ ඉන්න දරුවත් එක්ක දෙන්නෙක් අනාගත පරපුර බිහි කරන්නට සූදානම් වන අම්මාවරු අපි රැක ගන්න ඕනි පරිස්සම් කර ගන්න ඕනි. ලංකාව ඇතුළු රටවල් 4ක සංචාරකයන්ට අරාබිය තහනම්. ශ්‍රී ලංකාව බංගලාදේශය පාකිස්තානය සහ නේපාල යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට තම රට තුළට ඇතුල් වීම తాවකාලිකව තහනම් කිරීමට එක්සත් අරාබි එමිරාජ්‍යයේ පියවර ගෙන තිබෙනවා කියලා දාලා තියෙනවා. මෙම තහනම 12 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කෙසේ නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට මෙම තහනම අදාළ නොවේ. විදේශ වාර්තාවලට යන් ඇමරිකානු විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුච් කියන කතාව කොරෝනා වෛරසයට එරෙහි එකම අවිය එන්නත් කරණය. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නත් කරණය හැර වෙන පිළියමක් නැතයි ඇමරිකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි අවධාරණය කිරීමක් කළා කියලයි මේකේ දාලා තියෙන්නේ. අපිත් ඒක පට ගාලා කරගෙන යමු එන්නත් කරන්නේ. මම ඒකයි ගොඩක් අර එන්නත් කරන්නේ ගැන කතාවෙන් නතර වෙලා කතා කළේ. කොරෝනා උඩුදුවයි පාකිස්තානයේ දින 9ක් ලොක්ඩවුන්. COVID-19 ආසාදිතයන් වැඩිවීම සැලකිල්ලට ගනිමින් දැඩි සංචාරණ සීමා පනවමින් දින 9ක කාලයක් සඳහා පාකිස්තානයේ වසා දැමීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා කියලා වැඩිදුරටත් දානවා. එමයි පාකිස්තානයේ කතාව අද විදේශ වාර්තා අතර ඇවිත් තියෙන්නේ. ගොඩක් කතා කළා. අනිත් කාරණා තියෙනවනේ. විරාමයක් අරන් ඇවිත් ඒ කාරණා කතා කරමු. සමගි ජනබලවේගය කියන කතාවකින් කරන ඉල්ලීමකින් පටන් ගන්න හදන්නේ. සර්වපාක්ෂික සමුළුවක් වහාම කැඳවන්න. නිමල කොඩතුවක් කොයිලියන්. කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා සියලු පක්ෂ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් වහාම කැඳවන්නේයි සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, තලතා අතුකෝරළ, ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න මෙම ඉල්ලීම කරනවා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. කොරෝනා වසංගතයේ ජාතික ප්‍රශ්නයක් බැවින් ඒ දේශපාලන ප්‍රශ්නයක් කර නොගෙන රටම එකතු වී ව්‍යසනයට මුහුණ දී හැකි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියලා තියෙනවා. වාසනාවක් ඔක්කොම එකතු වෙන්න.
මේක තමයි ඔක්කොම එකතු වෙන්න ඕනේ කාලවකවානු. පෙන්වන්න ලෝකෙට අපේ දේශපාලන ભેදයකින් තොරව ආණ්ඩු පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කොවිඩ් මර්ධනය කරන්නට පෙළගැසෙනු. ජනතාව ඒ සඳහා පෙළගැස්වන්නට පෙළගැහෙනවා කියන එක පෙන්눔 කරන්න. කණ්ඩායම් එකතු වෙලා ඉවර වෙලා මේ தත්ත්වය ඉස්සරහට අරගෙන යන්න. ඒ දේශපාලන ભેද මේ දේශපාලන ભેද අරයට අවලාද මෙයාට අවලාද මේ කතන්දර ගණනාවකින් ඒ පැත්තෙන් මේ පැත්තෙන් අර පැත්තෙන් කොයි පැත්තෙන්වත් යන්න කාලවකවානුව නෙවෙයි මේක. එකතු වෙලා කොවිඩ් මර්ධනය කළා රට සුරක්ෂිත කිරීමට සියලු දෙනාම අධිටන් කරගන්න. ජනතාව කොයි කණ්ඩායමකට හෝ ඡන්දය දීලා පාර්ලිමේන්තුව යවලා ඉන්නවා සෙට් එකක්. ඒ ජනතාව අරන් ඉංගිය කට්ටිය ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන්. මේ සෙට් එක එතනට ගියේ ජනතාවගේ වරමේ. එහෙනම් සෙට් එක සෙට් වෙලා ජනතාව සුරක්ෂිත කිරීම වගකීමක් ඔක්කොම සෙට් වෙන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඒ අතරේ රසායනික පොහොර තහනමින් ගොවියා පීඩාවට ලක් වෙලා කියලා විපක්ෂ නායක කියනවා. පහන් විජේසේකර අයිලියන් රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගන්න ලැබූ ක්ෂණික තීන්දුව හේතු කොටගෙන රටේ සමස්ත ගොවි ජනතාවත් පොදුවේ මුළු මහත් ජනතාවත් බරපතල පීඩාවකට ලක්වන බවත් මේ ආණ්ඩුව විසින් ගන්න ලැබූ තීන්දුව අත්නෝමතික තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කිරීමක් කළා තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් ගොවීන් කියන කතාවයි රාජ්‍ය අමාත්‍යවරයා ලබා දෙන උත්තරෙත් පත්තර වාර්තා කරලා තියෙනවා. පෝර හිඟෙන් වගාවට පහරක් කියලා ගොවීන් කියද්දී කිසිම හිඟයක් නැහැ කියලා රාජ්‍ය ඇමති කියනවා. යොහාන් බාසු රයිලියන්. ශ්‍රී ලංකාව තුල දැඩි පෝර හිඟයක් පැවතීමෙන් වගා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ගොවීන් සඳහන් කිරීමක් කළා තියෙනවා. එතකොට මේ පිළිබඳව කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහන්ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකාව තුල කිසිදු ආකාරයක පෝර හිඟයක් තිබිය නොහැකි බවයි කියලයි. මෙම කන්නේ වී සහ සෙසුබෝග සඳහා වන පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3,85,000ක් බැගින් වුවත් ඊටත් වඩා පොහොර ආනයනය කර ඇති බවත් පොහොර සමාගම් දෙකක් දිනකට පොහොර මෙට්‍රික් ටොන් 250 බැගින් වෙළඳපොළට නිකුත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා. කොයි හැටි ඇත්තෝ මේ පොහොර හා සම්බන්ධයෙන් පැන නැගී තිබෙන කාරණාවට ප්‍රායෝගික අවස්ථාවෙන් ප්‍රායෝගික ආකාරයෙන් මැදිහත් වෙලා ඒ පිළිබඳව අවධානය යොමු කළා විසඳුමක් දෙන්න කියලා අපි බලධාරීන්ට මතක් කිරීම නම් කරන්නට ඕනේ. රට වටෙන්ම පොහොර කතාවක් මේ මොහොතේ නැගලා එන හින්දා. මේ අද පත්තරේ පක්ෂ නායක රැස්වීමේ අර්බුදයේ අද අවසන් ප්‍රශ්නාර්ථයක් ඇමති වාසුගෙන් අනාවකයක් නිදර්ශනීය වික්‍රමසිංහගේ වාර්තාවක්. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් පැවති අර්බුදය අද විසඳෙනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළා තියෙනවා. පක්ෂ නායක රැස්වීමේ අර්බුදය අද අවසන් වෙයිද? ප්‍රශ්නාර්ථය දාමු. කේක කතන්දර එක දේවල් පෞගිය කාලවක් වානුවේ නම් වාර්තා වෙන්න පටන් ගත්තා නේද? නැවත වතාවක් ලංකාදීපයේ සටහනකට අවධානය යොමු කරන්න තියෙනවා. ලංකාදීප පත්තරේ වාර්තාවට අපි ඔහොම අවධානය යොමු කරමු. මේ වෙනම කතාවක්. හිරේ ඉන්න රංජන්ට රූපවාහිනී යන්ත්‍රයක් නිල නිවසත් තව මාස 6කට දෙයි. සුජිත් හේවාජුලිගේ ලියන්නේ රාජ්‍ය ඇමති රත්වත්තේ කියන්නේ. තංගල්ල අඟුණකල පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාවිච්චිය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබා දුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කියනවා. රාමනායකට රූපවාහිනී යන්ත්‍රයක් මෙලෙස ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු යයි රාජ්‍ය ඇමතිවරයා කියනවා. මේට අමතරව රංජන් රාමනායකගේ පාවිච්චිය සඳහා වෙනම විදුලි පංකාවක් මෙට්ටයක් හා වැසිකිලි කැසිකිලි පාසුකම්ද ලබා දී ඇති බව කී රත්වත්තේ ඔහු මන්ත්‍රී ධුරය දැරූ කාලයේදී පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ තවත් මාස 6ක කාලයකට පාවිච්චිය සඳහා ලබා දුන් බවත් කියනවා. තමාගේ බඩු භාණ්ඩ තබා ගැනීමට එම නිවස යම් කාලයකට දෙන්නයි රංජන් රාමනායක සිය ලේකම්වරයා මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කළ බවත් තමා යනුව කතානායකවරයා සමග සාකච්ඡා කර එම ඉල්ලීම ඉටු කර දීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කරනවා. මේ අතර රංජන් රාමනායක බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ අවස්ථාව කොරෝනා අවදානම හේතුවෙන් తాවකාලිකව නැවැත් වූ බවත් ලොහාන් රත්වත්තේ සඳහන් කළා තියෙනවා. අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයෙන් කොරෝනා පොකුරක් පසුගිය දිනවල වාර්තා වුණා. මේ තත්ත්වයේ සැලකිල්ලටගෙන එහි සිරකරුවන් පිරිසක් පසුගියදා වීරවිලට මාරු කර ඇවූ බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා.
ඒ රංජන් රාමනායක සම්බන්ධයෙන් අලුත්ම කාරණාවක්. හොඳයි. ඊට පස්සේ කියන්න හදන්න වෙනම එකක්. පරණ යකඩවලට මුවා වී සිසුන්ට මත්පෙති විකුණලා කල්මුනේ ශ්‍රී වේල්රාජාලියන්. පෙති 590ක් සමග ලොරියක සිටි තරුණයා අත්අඩංගුවට කියලායි දාන්නේ. ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ සිට පරණ යකඩ විකුණන මුවාවෙන් මත්පෙති තොගයක් කල්මුනේ ප්‍රදේශයට ප්‍රවාහනය කළ තරුණයෙක් කල්මුනේ පොලිසිය මගින් පෙරේදා සවස අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඡායාරූපයත් එක්ක වාර්තාව දාලා තියෙන මේ කතාව. බිත්තර හමුුණේ ගෙවත්තකින් කන්නැලියේ ඉෂාන් නයි පැටවුන් 22 දෙනෙක් හදා කැලේට ඇරලා යක්කල මුල්ලේ චාමින්ද උඩුගම රවි සමගින් ලියන්. මෙන්න ෆොටෝ එකෙන් පේනවද සෙට් එක? නාගයෙක්ගෙන් හමු වූ නයි බිත්තර සංරක්ෂණය කර එම බිත්තර වලින් බිහි වූ නයි පැටවුන් 22 දෙනෙක් මුදා හැරීමට ගල් කන්නැලිය ප්‍රදේශයේ පදිංචි පරිසරවේදියෙක් වන ඉෂාන් පුෂ්පමාල් කටයුතු කර තිබෙනවා. කන්නැලිය මල්ගල්ල ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකට මෙම නයි පැටව මුදා හැරීමට කටයුතු කළා කියලායි වැඩිදුරටත් දාලා තියෙන්නේ. කොහොමද සෙට් එක? ඒ අතරේ ඉන්දිය කණ්ඩායම ලංකාවට මැච් ගහන්න එනවා කියලා කියනවා නේද? ජූලි මාසෙද කොහෙද? කොරෝනා මර්ධනය කරගමු ඊට කලින් හොඳේ. ඉන්දිය පිලේ ශ්‍රී ලංකා සංචාරයට ක්‍රිකට් ආයතනයෙන් හිදසක් සොයයි කියලා දමින්ද විජේසූරිය මේක ලියන්නේ. තරගාව ඉන්දිය කණ්ඩායම එක්දින තරගාවලියකට සහ 2020 තරග පහකට ශ්‍රී ලංකාවේදී සහභාගී වන බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි සුප්කට ඉන්දිය ක්‍රීඩා සගරාවකට කියලා. ඒත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකි වූයේ එම තරගාවලියේ කොතැනට යොදා ගත හැකිද යන්න පරිස්සමින් සොයා බැලිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ විමසීමේදී ගංගුලිට වැරදුනාවද්දයයි එම නිලධාරියා විමසා සිටියේ ඉන්දිය කණ්ඩායමේ කාර්යබහුල තරඟ කාලසටහනේ හිඩැස් නැති බව පැහැදිලිවම දැන සිටි බැවින් ඒත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයා ලංකාදීපයට කිව්වා කියලායි දාලා තියෙන්නේ. මේ සංචාරය තවදුරටත් තහවුරු කරගන්න වෙනවා වගේ හැඟීමක් තමයි එන්නේ. වෙලාව බලන්න. ලසිත් මාලිංග කියන්නේ අපේ රටේ සුපිරි වේගපන්දු යවන්නේ. වාර්තා පිට වාර්තා ඔහුගේ නම ඉදිරියේ ලෝක වාර්තා කොයිතරම්ද. මේ එයා ආයිත් ගහයිද 2020 මාලිංග ගැන තේරීම් කමිටුව විමසිල්ලේ. එළබෙන 2020 ලෝක කුසලාන තරගාවලියට ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් කර ගැනීම සම්බන්ධ සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලසිත් මාලිංග හමුවීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා. ඒ සේවය නැවත ලබා ගැනීමේ උත්සාහයයි ඒ. කාටුන් පෙළ විරාමයකින් අනතුරුව. කාටුන් පෙළටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මේ දිනමින පත්තරේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. දේශපාලක සහ පුරවැසියා අතර දෙබස. පුරවැසියා කියනවා සංවර්ධන වැඩ නවත්වා ජීවිත රැකගන්න මුල් තැන දෙන්න කියලා වජිර අබේවර්ධන කියනවා. දේශපාලක කියනවා අනේ ඊට පස්සේ රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නැහැ කියා බැන ගියා ඇකිනේ. ඊළඟට අද දෙවයින පත්තරේ චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයක්. රටේ අන්තිම පුරවැසියත් එන්නත් කළාට පස්සේ විදගන්නවයි කිව්වේ එන්නත හරෙන් ඔන්න බං විදගෙනලු. ඔබට අමතක වුණාද එයත් ඔය 225ම එක්කෙනෙක්නේ. ඔක්කොම විදගත්තට පස්සේ විදගන්නවා කියපු කට්ටිය කොහොම බලන්න. ඕකයි තත්ත්වය අනුරාධගේ කවිය. අනුවන කමින් පිළියන්දල කළ දෙයට ඔක්කොම බනින හින්දා දැන් ලොකු ගේට නොදැනේ ඉහළ යන බඩුමිල ජනයාට හුස්මක් ගන්න එක බන්දුල මැතිදාට. මේ දවස්වල බන්දුල හොඳට හුස්ම ගන්නවා. ඇයි යාගේ පැත්ත මතක් වෙන්නේ නැහැනේ වැඩිය දැන්. හරි එහෙනම් පිළියන්දල පැත්තට අපි යමු නේද? තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්න. උදවිය සුවනීති නොතකා සැරිසරුව කුදලාගෙන යද්දි බුරුලක් දෙනු බැරිව පිළියන්දලම කොරෝනාවට බිලි කෙරුව වැජබෙයි ඒතුමා තවමත් ගරු සරුව. මාස්ක් එක පහලට තිබ්බා කියලා උස්සන් යනකොට පිළියන්දල කතාවේ තත්ත්වය මොකද්ද? මේක බලන්න
අද දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කොරෝනා වාතයෙන්ුත් බෝ වෙනවා කියලා ඇමරිකාව හොයාගෙනලු බං. ඇත්ත සර් කොරෝනා බෝ කරන වාතයක් පිළියන්දලත් ඉන්නවා. අම්මෝ ඒක. එතකොට බලන්න මේක දෙවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක්. පිළියන්දල පොදු වෙළඳ පොළ කොරෝනා හින්දා දින නියමයක් නැතුව වහලලු. එහෙනම් තාම ලොක්කා දන්නේ නැතුව ඇති. තාම ලොක්කා දන්නේ නැතුව ඇතිලු. නැත්තම් මෙලාට ඇරලාද? ලංකාදීපේ පංකජ රුවිද්දගේ සරදක්. දේශපාලක කියනවා වසන් 14ක් නිදහස් කළා. පුරවැසියානෝ ලොකුගේද? අම්මෝ ඒක. මව්බිමේ MD වීරරත්නගේ මාර්සිපාල කාටුන් එක මේ. ඉන්දියාවේ ඉන්න බයයි කියලා මිනිස්සු ලංකාවට එනවලු. එහෙනම් ඉක්මනට ආපහු යයි. තලන්ගේ ඒතුමා කාටුන් එක ඊළඟට අගමැති මහින්ද වගේ කෙනෙක් ඒතුමාට කියනවා රට වහන්නේ නැහැ කියලා. ඒතුමා අහනවා ඒ වුණාට කට වහනවලු නෙස කාගේද? සමාජ මාධ්‍යේ. මේ තිස්ස හේවා විස්සගේ hina වැස්ස. කිලිටි රෙදි පොට්ටනි ගණන් හොදන්නේ අපේ කෙහෙලි ඇමතුමා. එක පොට්ටනියක දාලා තියෙනවා ගෑස් සිලින්ඩර කිලිටු, පිළියන්දල කිලිටු, සමහර සෞඛ්‍ය නිලධාරීන්ගේ කිලිටු, සමහර පොලිටික්කන්ගේ කිලිටු. හොදන ගමන් කෙහෙලිය කියනවා අනේ ලංසෝ පොඩ්ඩක් මෙහාට එනවද? මට මේක තනියම කරන්න බැරියෝ. ඒ තරම් හොදන්න වෙලාද? මේ අද ප්‍රියන්ති පෙරේරාගේ ඩොග් ටෝක් කාටුන් එක. හෙලිකොප්ටර ගන්න වෙන් කළ මුදල් කොරෝනා වලට ගන්න බෑ කියලා ආණ්ඩුවේ පොලිටික්ෙක් කියන්නේ. ඔය ගිවිසුම් එකඟතාවලට වඩා තමන්ගේ රටේ ජනතාවගේ පණ කෙන්ද වටිනවා කියලා පොඩි දරුවන්ටත් තේරෙනවා බං. අද පත්තරේ ජනරාණි කාටුන් එක දැන්. යාළුවෙක් රාණිට කියනවා පාන් ගන්නවා වගේ එන්නත ගන්න බෑ කියලා නාමල් කියනවා. රාණි කියනවා අපි දැන් පාන් කෑල්ලක් ගන්නෙත් නාමල්ලා එන්නත ගන්නවා වගේ තමයි. ලංකාදීපේ දාසගේ කාටුන් එක. බොක්සිං වලල්ලේ මෙන්න ගැටුමක් කොරෝනා ගැටුමට ඇවිත් තියෙනවා. සම්පූර්ණයෙන් මූණ වැහෙනසේ ආවරණයක් දාගත්ත දේශපාලකයා පෙරට ජනයා දාගෙන කොරෝනාත් එක්ක ෆයිට් කරනවා කියලයි කාටුන් එකෙන් සංකේතවත් කරලා තියෙන්නේ. මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක දැන් අවුරුදු කොවිඩ් පොකරන්නේ මේ දවස්වල තියෙන්නේ. ඔන්න කොරෝනා ජනේලෙන් එබිකම් කළා දෙන්න දෙමහල්ලන්ගෙන් ආනවා වෙසක් එකටත් යමුද ට්‍රිප් එකක්. ලංකාදීපේ දාස හපලානගේ සුවාරිස් මෙන්න. වෛද්‍ය සුදර්ශනී කියනවා ඉන්දිය සැර වෛරසය සමාජයට ගිහින් නැහැ කියලා. සුවාරිස් අහනවා එහෙමත් නැතුවද මැඩම් මෙහෙම කියලා. සුවාරිස් මාස්ක් එක දාන්නේ නැහැ වගේ හැබැයි. ඊළඟට දිනමින පත්තරේ රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත කවි දෙක. සංචාරණයේ නොවේ ගම්වල වැසේ ඩෝර් ඕනෑ පදම් රට හැමතැන ඇරේ බාර් කොරෝනා පැතිරයයි පෙන්නලා සූර් පහුවෙද්දි කොහු කොව්වෙයි වැඩේ සෑර් සිගරට්ටුව රැගෙන බොයි 3-4 දෙනා බයිට් එක බුදිති වටවී සිතැඟි මනා බත්කති සූර් පිට ඔක්කොම එකට අනා තුන්වෙනි රැල්ලේ කොවිඩ් යකු නගති හිනා. තිලකගේ තුන්මන්සල කවිය දැන් දැල්වෙන කොරෝනා මහගිනි මැලය මත නගර ගම් නියම් ගම් අද ඇවිල යත මරබිය නැගී එයි වටකර හතර අත සුව ඔවදන් රකිනු මිස වෙන දෙයක් නැත. සුව ඔවදන් රකිනු මිස වෙන දෙයක් නැත. අවසානයත් ගමු ගිනි කසේ කවිය දිනමිනේ. ගණනය කරන විදිහට මෙන් ඉදිරියට තව තව භයානක තැනකට යයිද රට. කොයි එකටත් පරිස්සම ගැන ගෙන හිතට නිතරම වසාගමු තද කර නහයකට. නිතරම වසාගමු තද කර නහයකට. හමුවෙමු ලෝක සතියෙමේ.